resistivity ගැන ඒක ඉස්සෙල්ලා පොඩ්ඩක් කියලා ඉන්න. resistivity කියන්නේ දැන් මොකක් හරි එක materials අපි ගත්තොත් සම්භවය අකඩ රිදී ඔය වගේ එක ලෝහ වර්ගවල මේ තියෙන සන්නායකතාවය වෙනස් වෙනවා. ඒකෙන් අර ප්‍රතිරෝධකතාවය නැත්නම් ප්‍රතිරෝධයක් වෙනස් වෙනවා. ප්‍රතිරෝධය කිව්වම resistance කියලා කියන්නේ කෙලින්ම මේ මොකක හරි මේ කොන් දෙකක් අතර තියෙන මේ resistance එකයි. ඒ අතර තියෙන ලෝහ වර්ගය අනුව ඒ resistance එක වෙනස් වෙනවා. දැන් අපි තඹ කම්බියක් ගත්තොත් ඒ තඹ කම්බිය ඊළඟට යකඩ කම්බියක් ගත්තොත් ඒ ප්‍රමාණයම ඒ දෙකේ වේ resistance එක වෙනස්. අන්න ඒකට ඒ කියන ලෝහයේ තියෙන ලක්ෂණය අපි හඳුන්වනවා resistivity කියලා ප්‍රතිරෝධකතාව. ඒ ප්‍රතිරෝධකතාව කියන එකේ definition එක දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කියන්න පුළුවන්. දැන් අපි හිතමු හරි එහෙම කම්බියකේ කොටසක් කියලා කියන්නේ මේ දෙක අතර තියෙන resistance එක අපි R කියලා ගනිමු. මේ දුර L කියලා ගනිමු. මෙතන තියෙන මේ cross section එක A කියලා ගනිමු. එතකොට මේකේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා. දැන් දිග වැඩි වුණොත් වැඩියෙන් ප්‍රතිරෝධය වැඩි වෙනවා. resistance එක වැඩි. මේ cross sectional area එක වැඩි වුණොත් resistance එක අඩු වෙනවා. ඒ ඇරෙන්න මේ කියන material එක වෙනස් වුණොත් ඒ අනුවත් මේකේ resistance එක වෙනස් වෙනවා. එතකොට මේ material එක අනුව වෙනස් වෙන එකට කියනවා resistivity කියලා. ඔකට තියෙනවා පොඩි සමීකරණයක් තියෙනවා resistivity වලට. ඒක මේ මතක තියාගන්න එක හුඟක් ප්‍රයෝජනයි. ඒ සමීකරණයේ ෆෝමියුලා එක වෙන්නේ R සමානයි ρ L/A. මෙතන R කිව්වේ resistance එක, ρ කිව්වේ resistivity, L කිව්වේ දිග. මේ දිග, A කිව්වේ මෙතන cross sectional area එක. ඉතින් ඔය අනුව අරගෙන අපිට මේ ρ කියන value එකට දෙන්න පුළුවන් ρ සමානයි මේ R වැඩි කිරීම A බෙදීම L. ඔය විදිහට දෙන්න පුළුවන්. මේකේ මේ ඒකක ඉන්නේ ඕම් සෙන්ටිමීටර් නැත්නම් මයික්‍රෝ ඕම් සෙන්ටිමීටර් අන්න ඒ වගේ. ඒ වගේ මෙතන ඕම් කියන එක මේ R වලින් එනවා. සෙන්ටිමීටර් කියලා එන්නේ මෙතන ඒ බෙදීම L තියෙනවනේ. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර්, L කියන්නේ සෙන්ටිමීටර්. ඒක වර්ග සෙන්ටිමීටර් වලින් බෙදුවාම ඉතුරු වෙන්නේ සෙන්ටිමීටර් කියන එක. ඒ නිසා මේකේ යුනිට්ස් වෙන්නේ ඕම් සෙන්ටිමීටර්. එහෙම නැත්නම් තව එකක් තියෙනවා මයික්‍රෝ ඕම් සෙන්ටිමීටර්. දැන් මේකේ මූලික ඒකකය වෙන්නේ මේ හරි පේනවද දන්නේ පේනවනේ. මූලික ඒකකය වෙන්නේ ඕම් මීටර් කියන එක. ඕම් මීටර්. නමුත් මේවා තමයි අපි පාවිච්චි කරන්නේ. මොකද මේ ප්‍රායෝගිකව මේ ඒකක තමයි මේ වඩා සුදුසු. ඔය resistivity කියන එක එක ලෝහය අනුව වෙනස් වෙන හින්දා අපි වඩා පහසුවෙන් ගන්න පුළුවන් හොඳ සන්නායක පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් හොඳ ඒවා තමයි හොඳ මේක රිදි, දෙවෙනියට තඹ, තුන්වෙනියට රත්තරන්, හතරවෙනියට ඇලුමිනියම් වගේ විදියට මේකේ chart එකක් තියෙනවා. මගේ අර lessons වල බලුවා නම් 1.5.3 මෙන්න මේ ඡේදය බැලුවා නම් ඒකේ chart එකක් තියෙනවා. එක ලෝහවල තියෙන resistivity එක දීලා. ඒවෙන් වඩා සුලභ එකක් තමයි තඹ. හොඳ සන්නායකයක්, සුලභ එකක්. ඒ නිසා තමත් එක්ක සංසන්දනය කරලා ගන්න පුළුවන් resistivity එක. එහෙම සංසන්දනය කරලා ගත්තාම ඒකට කියනවා relative resistivity කියලා. සාපේක්ෂ ප්‍රතිරෝධකතාව කියනවා. එහෙම සංසන්දනය කළාම මේ විදිහට එන්නේ. එතකොට තඹවල relative resistivity 1යි. තඹවල 1. රිදී වල ඊට වඩා අඩුයි 0.94ක් වෙනවා. ඇලුමිනියම් වල 1.6යි. ඔය chart එකේ පොඩ්ඩක් බලන්න. එතකොට ඒ වගේ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. මම හිතන්නේ ඔය ඇති resistivity කියන එකට මේකේ
ඩෙෆිනිෂන් එක දෙන්නේ ඇත්තටම ඩෙෆිනිෂන් එක එච්චර මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඩෙෆිනිෂන් එක වෙන්නේ මෙන්න මේ ක්‍රොස් සෙක්ෂනල් ඒරියා එක යුනිට් එකක් නම් වර්ග මීටරයක් කියලා ගනිමු. මේ මීටර වලින් ගත්තොත් වර්ග මීටරයක් නම් මේ දිග මීටරයක් නම් අන්න ඒක මේ දෙකවල තියෙන රෙසිස්ටන්ස් එක රෙසිස්ටිවිටි වෙනවා. එහෙම වෙන්නේ ඕම් සෙන්ටිමීටර වලින් තමයි එයාගේ. දැන් මයික්‍රෝ ඕම් සෙන්ටිමීටර ඕම් මීටර වලින් මම කිව්වේ ඕම් මීටර වලින් මයික්‍රෝ ඕම් සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. මෙතන වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටරයක් නම් මේ දිගත් සෙන්ටිමීටරයක් නම් ඒක මේ තියෙන රෙසිස්ටන්ස් එක මයික්‍රෝ ඕම් වලින් ගත්තොත් ඒකට කියනවා මයික්‍රෝ ඕම් සෙන්ටිමීටර කියලා. ওই විදිහට අපිට මේ ඕක ඩිෆයින් කරන්න පුළුවන්. ඉතින් එච්චරම ඩෙෆිනිෂන් එක මෙතන අවශ්‍ය නැහැ. ඉතින් වැඩිපුර දැන ගැනීමට අවශ්‍ය නම් ඒක මතක තියාගන්න. මෙන්න මේ ෆෝමියුලා එක මතක තියාගන්න කොහොමද? මේ ෆෝමියුලා එක ඒක මතක තියාගන්න මොකක් හරි රෙසිස්ටන්ස් එක හොයාගන්න ඕන නම් ඕක පාවිච්චි කරලා පුළුවන්. එhmenan ඒක ගැන මම හිතන්නේ මේ ඇති. ඊළඟට කැපැසිටන්ස් ගැන එදා මම කිව්වා කැපැසිටන්ස් වර්ග දෙකක් තියෙනවානේ. ඒ වර්ග ගැන පොඩ්ඩක් මම මේ පෙන්නලා ප්‍රැක්ටිකලි පෙන්නලා මේ ඉන්නම් මේ වර්ග මොනවද කියලා. කැපැසිටන්ස් වල වර්ග තියෙනවා ප්‍රධාන වශයෙන් දෙකක්. අර එදත් කිව්වා මේ ෆික්ස්ඩ් කැපැසිටන්ස් and variable capacitance. මම ඒක පෙන්වන්නම්. මෙතන මේ පොඩ්ඩක් ඒක කරවන්නම් බලන්න. දැන් මෙතන පේනවා ඇති රේට් එක මදි ඇති මම හිතන්නේ. මෙතන තියෙනවා මේ ටික ඔක්කොම පේනවා ඇති මම හිතන්නේ. මේ වර්ග කීපයක්. මේක මේ ඔක්කොම මෙන්න මේ ටික ෆික්ස් කැපැසිටන්ස්. මේවා ෆික්ස් කැපැසිටන්ස්. මේ වැලියු මේකේ වැලියු එක තියෙනවා මේක 5pf වෙනවා. පොඩි එකක් 5pf. මේකේ ඊට වඩා වෙනස් එකක්. මේවා මම පෙන්වන්න මේකේ ලියලම තියෙනවා 47 මයික්‍රෝෆැරඩ් කියලා මේක ලියලම තියෙනවා 47 මයික්‍රෝෆැරඩ්. මේකේ ලියලා තියෙනවා 4700 මයික්‍රෝෆැරඩ් 4700. ඉතින් ওই විදිහට මේ එක එක ඒවා එක එක වැලියුස් තියෙනවා. ඒවා මේ ලියලා තියෙන ක්‍රම කීපයක් තියෙනවා. මම ඒක දැන් ඊළඟට කියලා දෙන්නම්. ඊට ඉස්සෙල්ලා මේ ජාතියට අමතරව ඊළඟට තියෙනවා variable capacitance. variable capacitance කියන්නේ ඒක vary කරන්න පුළුවන්. දැන් මේ තියෙන ඔක්කොම variable capacitance වර්ග කීපයක්. variable capacitance දැන් මේකේ දැන් මේක බලන්න මේකේ බොහොම සරල මේ එකක් තියෙන්නේ. මෙන්න මේක මම ඊට ඉස්සෙල්ලා ඔක පැහැදිලිව පෙන්නන්න මම ලොකු එකක් තියෙනවා පෙන්නන්න. මේක පේනවා ඇති. මේක ලොකු එකක්. මෙතන මෙන්න මේ තහඩු කාණ්ඩ දෙකක් තියෙනවා. මේ තහඩු කාණ්ඩ දෙක එකක් අනිත් එක ඇතුළට යනවා. මේ මූව් වෙන තහඩු කාණ්ඩ එකක් මූව් වෙන්නේ නැති කාණ්ඩයක් තියෙනවා මෙතන. ඔය දෙක අතරතුර තියෙන මේ ඉෆෙක්ටිව් ඒරියා එක තමයි වෙනස් වෙන්නේ. අර කැපැසිටන්ස් ගැන එදා කිව්වනේ ඉෆෙක්ටිව් ඒරියා එකයි ඒ තහඩු අතර තියෙන ඩිස්ටන්ස් එක තහඩු අතර තියෙන පරතරය වෙන්නේ මේ තහඩු දෙකක් අතර තියෙන පරතරය. දැන් මේක නම් මිලිමීටර දෙකක විතර පරතරයක් තියෙනවා. ඊළඟට මේ ක්‍රොස් සෙක්ෂනල් ඒරියා එක නැත්නම් ඉෆෙක්ටිව් ඒරියා එක කියන්නේ මේකේ සම්පූර්ණයෙන්ම මේක ඇතුළට ගියාම මේ මුළු ඒරියා එක. ඒ වගේ මේක වේරියබල් කැපැසිටි එකක්. මේකේ වැලියු එක වෙනවා 42 to 163 pf. pf කියන්නේ පිකෝෆැරඩ් ගාක් අඩු වැලියු එකක් තමයි තියෙන්නේ. ඊළඟට මේ අනිත් ඒවා මේවත් වේරියබල් ඒ වුණාට වේරි කළා එක ගානකට තියන්න වෙනවා. මේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් පාවිච්චි කරලා මේක කරකවලා එක ගානකට තිබ්බ හැකි. ඒක එහෙම තියෙනවා තමයි මේ. අර ඉස්සෙල්ලා එක අපි මේ නොබ් එකක් දාලා කරකවන්න පුළුවන්. දැන් තව තියෙනවා ওই වගේ දැන් මේ තියෙන තව වර්ගයක්. මේවට කියනවා ට්‍රිමර් කැපැසිටර් කියලා. දැන් මේකේ මේ පේනවා ඇති මෙතන මේ තහඩු කාණ්ඩ දෙක ඒ කාණ්ඩ දෙකේ එකක් ඇතුළට එකක් යනවා. දැන් මෙහෙම මේක අයි කරලා කරකවනකොට අර මේ කාණ්ඩයයි ගෑවෙන්නේ නැහැ. ඒක ඉන්සුලේටර් එකෙන්
සම්බන්ධ කරලා තියෙන්නේ. මේක ඇතුළට යනවා. ඇතුළට ගියාම ඇතුළටම යනකොට තියෙන මැක්සිමම් කැපැසිටන්ස් එක. දැන් මේකේ මම හිතන්නේ 10 pf විතර වගේ ඇති. 10 pf එහෙම නැත්නම් 50 pf විතර ඒ වගේ ගාණක් ඇති. එළියට ගන්නකොට ඒක අඩු වෙනවා. දැන් මේක තව වර්ගයක්. මේ වර්ගයේ මෙතන තියෙනවා ස්ක්‍රූ පිනක් දාලා කරකවන්න පුළුවන්. මෙහෙම කරකවන්න පුළුවන්. ඒ කරකවනකොට ඒ කැරකෙන මේ කෑල්ලයි යට කෑල්ලයි මේ දෙකේ තියෙනවා මේ conducting layers දෙකක් තියෙනවා. ඒ දෙක එකට එක ගෑවෙන්නේ නැහැ. ඒකේ effective area එක තමයි අර කලින් කිව්වා වගේ වෙනස් වෙන්නේ. දැන් මේක තව එකක්. මේකෙත් මෙතන පුළුවන් මෙතන මේ ස්ක්‍රූ පිනෙන් මේකෙන් කරකවන්න පුළුවන්. මෙහෙම කරකවනකොට මේකේ ඔයගලන්ට සමහර විට තේන්නේ මෙන්න මේ තහඩුවයි යට එකයි අතර මේ ඩිස්ටන්ස් එක වෙනස් වෙනවා. මේක මේ කරකවල දැන් උන ඈත් වුණා. මේ දෙක මේකයි දැන් ඈත් වෙලා. ඒ අතරට මයිකා ප්ලේට් එකක් දාලා තියෙනවා. මේක තද කරනකොට ඒ දෙක ලං වෙනවා. ඒක ලං වෙනවා. ඒ කියන්නේ දුර අර ඉක්වේෂන් එකේ L කිව්ව ඩිස්ටන්ස් එක තමයි මෙතන වෙනස් වෙන්නේ. තව එකක් තියෙනවා මෙතන මම පෙන්නන්නම්. මේකේ මෙතන මේක එක ස්ක්‍රූ ඩ්‍රයිවර් එකකින් කරකවන්න තියෙන්නේ. මෙතන පොඩි කූරක් තියෙනවා. මේ කූර එළියට එනවා. මේකේ තියෙන්නේ මේ කූරයි මේ වටේට ඊළඟට තියෙනවා තව පිත්තල මේ රවුමට පොඩි සිලින්ඩර් එකක් වගේ තියෙනවා. මේ දෙක අතර කැපැසිටන්ස් එක වේරි වෙන්නේ. ඒක වේරි වෙන මේක ට්‍රිමර් එකක්. ඒ කරකවල එක ගානකට තියන්න ඕනේ. මේවා ඇත්තටම දැන් පාවිච්චි කරන උපකරණවල මේ තියෙන හුඟක් පුංචි ඒවා. මේවා ඔය වැල් රේඩියෝ අන්න ඒ වගේ ට්‍රාන්ස්මිටර්ස් එහෙම උපකරණවල තමයි මේ ට්‍රිමර් කැපැසිටර්ස් තියෙන්නේ. දැන් ඔය පාවිච්චි කරන අලුත් උපකරණ වල මේව හුඟා පුංචියට හදලා තියෙනවා. ඇහැට පේන තරම් පුංචියට චූටි ස්ක්‍රූ පිනකින් කරකවන්න පුළුවන්. එතකොට ওই ටික තමයි variable capacitors හැටියට තියෙන්නේ. තවනම් මම තව එකක් පෙන්නන්නම්. මේකේ මේ මෙන්න මේ තියෙන්නේ ඒ වගේ variable capacitor එකක්. මෙතන තියෙන එක. මම හිතන්නේ ඒ ටික ඇති එහෙමනම් තව එකක් මම හිතන්නේ කැපැසිටර්ස් ගැන කියනකොට මේ කියන්න පුළුවන් එක වචනයක් තියෙනවා බ්ලීඩර් රෙසිස්ටර් කියලා. මම මේ බෝඩ් එකට අල්ලන්නම් ඒක. ඒකත් ලොක් දෙකත් බ්ලීඩර් රෙසිස්ටර්. මේ කියන්නේ දැන් කන්ඩෙන්සර් එකක් මොකකින් හරි charge වෙලා තියෙනකොට මේකේ ලොකු charge එකක් තියෙනවා නම් මේකේ යම්කිසි voltage එකක් තියෙනවනේ. ඔය මේ ඉස්සර පාවිච්චි කරපු වැල් රේඩියෝස් වල එහෙම තියෙනවා මේ වගේ කන්ඩෙන්සර්ස් වෝල්ට් 1000ක් 2000ක් විතර වගේ වෝල්ටීයතාවයක් මෙතන පවතිනවා. ඉතින් ඒ වගේ එකක ඒක ඕෆ් කළාට පස්සේ මේක ඒ වෝල්ටීයතාවය එහෙමම තියෙනවා. මේක ඩිස්චාර්ජ් වෙන්න ක්‍රමයක් නැත්නම් අන්න එහෙම වෙලාවට සමහර විට ඔක ඕෆ් කරලා තියෙද්දි අපි මේක ඇල්ලුවොත් එහෙම අතට ෂොක් එකක් වදිනා වගේ වුණාට සාමාන්‍ය අර මේ ඔය AC මේන්ස් වල වගේ නෙමෙයි මෙතන ඇල්ලුවොත් වෙන්නේ අත පිච්චෙනවා වගේ දැනෙනවා. මෙතන DC වෝල්ටේජ් එකක් තියෙන්නේ. DC වෝල්ටේජ් එකක් ඇති අර AC වල ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදින විදිහට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේ අනතුරක් වෙන්නේ නැහැ. මේක වෙන්නේ මේක දෙක ඇල්ලුවොත් එහෙම අත පිච්චෙනවා. ඒ පිච්චෙන තැන පොඩ්ඩක් යන්තම් දීපුලක් වගේ එන්න පුළුවන්. ඒක වළක්වන්න මේකට පාවිච්චි කරනවා මේ උපකරණේ දාලාම තියෙනවා රෙසිස්ටර් එක. දැන් මේක අපි නිකන් උදාහරණයකට මෙතන අපි හිතමු මයික්‍රෝෆැරඩ් 2000 වෝල්ට් කියමු. ඉතින් මේක 2000 ට කිට්ටු වෝල්ටේජ් එකකට මේක charge වෙලා තියෙනවා. ඉතින් වෙලාවට මෙතන දානවා රෙසිස්ටර් එකක්. සමහරවිට 1.5 මෙගා ඕම් කියලා වගේ. අන්න ඒ වගේ ලොකු රෙසිස්ටර් එකක්. එහෙම නැත්නම් කිලෝ ඕම් 100ක් විතර ඒ වගේ. එතකොට මේකේ උපකරණය ඕෆ් කරපු හැටිය
මේකේ තියෙන charge එක මේක හරහා discharge වෙලා යනවා. discharge වෙලා යනවා ටිකක් වෙලා යනකොට ඕක සමහර විට මිනිත්තුවක් එහෙම නැත්නම් මිනිත්තු භාගයක් විතර වගේ කාල සීමාවකදී මේක සම්පූර්ණයෙන්ම discharge වෙනවා. ඊට පස්සේ ඒ කරදරයක් නැහැ. අන්න ඒකට කියන්නේ bleeder resistor කියලා කියන්නේ මේක. මේ resistor එක. ඒකත් සමහර වෙලාවට ඔය වගේ ප්‍රශ්න මේ අහන තැන තියෙනවා. මම හිතනවා ප්‍රශ්න පත්‍ර වල අහලා තියෙනවා. ඊළඟට එහෙමනම් මේ අද ලෙසන් එකේ තියෙන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ ඉලෙක්ට්‍රෝමැග්නටික් ඉන්ඩක්ෂන් ගැන. ඉලෙක්ට්‍රෝමැග්නටික් ඉන්ඩක්ෂන් ගැන කියනකොට එතන මේ ඔකේ කොටස් දෙකක් ප්‍රධාන වශයෙන් කියන්න පුළුවන්. මම ඒක මේ වෙන වෙන පැහැදිලි කරලා දෙන්නම්. ඉලෙක්ට්‍රෝමැග්නටික් ඉන්ඩක්ෂන් කිව්වහම එතන ඉලෙක්ට්‍රෝමැග්නට් කියන එකක් කියනවා. ඒ කියන්නේ විද්‍යුත් චුම්බකය කියන එක. විද්‍යුත් චුම්බකයයි ඒකෙන් ඇතිවෙන ධාරාවක් ප්‍රේරණය වෙන්නේ ඒකෙන් ඇතිවෙන ධාරාවක් ගැන. ඕකේ එක මේ මූලිකම දේ තමයි මම මේ ලෙසන්ස් වල මට ඒක දාන්න බැරි වෙලා තියෙනවා. මේකේ තියලා තියෙනවා මුලින්ම ධාරාවේ චුම්බක ඵල කියලා. ඒ කියන්නේ විදුලි ධාරාවක් යනකොට ඇතිවන චුම්බකය. ඒකට ඉස්සෙල්ලා මේ මම දැන් මේ කියන එක මතක් කළොත් හොඳයි. ඒ කියන්නේ විද්‍යුත් නෑ චුම්බක ක්ෂේත්‍රයක තියෙන මොකක් හරි කම්බියක ප්‍රේරණය වෙන ධාරාව. දැන් ඒක මට පෙන්වන්න පුළුවන් මේ පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකකින් පෙන්වලා ඉන්නම්. මම එතනත් ටක් හරවන්නම් කම්පියුටර් එක. දැන් මෙතන මේ තියෙන්නේ මේක පේනවා ඇති නේද? මේ තියෙන මේ හાર્ඩ් ඩිස්ක් එක මැග්නට් එකක් මොකක් මේ ස්ට්‍රෝං මැග්නට් එකක් ඕක. දැන් ඕක ළඟ මොකක් හරි කම්බියක්. දැන් මේ කොයිල් එකක් තියෙනවා. ওই කම්බියක් තියෙනවා නම් මේක චලනය වෙනකොට ඒ කියන්නේ මෙතෙන්ට ගියොත් අපිට ගත්තොත් චලනය වෙනකොට මේකේ පොඩි ධාරාවක් මේ ප්‍රේරණය වෙනවා. හැබැයි මේ ප්‍රේරණය වෙන එක මම මෙතන පොඩ්ඩක් පෙන්වන්නම් මේ මල්ටිමීටර් එක පාවිච්චි කරලා ඒකෙන් එච්චර හොඳට පෙන්වන්න බෑ. නමුත් මේකේ දැම්මනම් මේ මයික්‍රෝ ඇම්පියර් ස්කේල් එකට මීටර් ස්කේල් එක පේනවද දන්නේ දැන්? ඔව් පේනවා. පේනවනේ. දැන් මේකේ මයික්‍රෝ ඇම්පියර් 50 ස්කේල් එකට දාලා තියෙනවා. දැන් මේ කම්බිය නිකන් කම්බියක් දැම්මොත් ඕකේ බොහොම පුංචි කරන්ට් එකක් තමයි මේකේ තියෙන්නේ. දැන් මම මේ කොයිල් එකට දැම්මම ඊට වඩා ටිකක් වැඩි වෙනවා. මේ කොයිල් එක ලං කරනකොට ඈත් කරනකොට බලන්න පේනවාද කියලා යන්ත්‍රමට මූව් වෙනවා. මේකේ කටුවේ යන්ත්‍රම මූව් වෙනවා පේනවද? මේ කොයිල් එකට ලං කරනකොට ඈත් කරනකොට. ඒක පේනවද රුවන්? ඕම් පොඩි මූවමන්ට් එකක් තියෙන්නේ. ඉතින් ඕක යන්ත්‍රමට පේනවා විදියට. ඔව් යන්ත්‍රමට පේනවා නේද? දැන් ඕක මම මේ ටිකක් ලොකුවට පේන විදියට මම වෙන එකකට සම්බන්ධ කරනවා. ලොකුවට පේන විදියට. ඒ කියන්නේ මෙතන මේක නැතුව මේ කොයිල් එක නැතුව මම පාවිච්චි කරනවා මේ ඔය කොයිල් එකටම යකඩයක් මොකක් හරි මේ මුරුදු යකඩයක් ඇතුල් කරලා තිබුණා නම් ඕකේ ඔය මේ ප්‍රේරිත ධාරාව වැඩි. ඒක යකඩයක් ඇතුල් කරන වෙනුවට මම ගත්තා මේ ට්‍රාන්ස්ෆෝමර් එකක්. මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ මේ වයින්ඩින්ග් දෙකක් තියෙනවා. මම එක වයින්ඩින් එකක් මෙන්න මේ ඇල්ලනෝමීටර් එකකට සම්බන්ධ කරලා තියෙනවා. දැන් බලන්න මේක පේනව නේද ඔක? දැන් මේක එක වයින්ඩින් එකක් මේකට සම්බන්ධ කරලා තියෙනවා. දැන් මේක යකඩ මේ කොර එකක් නේ තියෙන්නේ. දැන් මේ මැග්නට් එක මෙතෙන්ට තිබ්බහම දැන් ඊට වඩා වැඩි
කරන්ට් එකක් මේකෙන් යනවා. ඒක පේන්නේ. දැන් මම එකපාරට මේකට තිබ්බම බලන්න ඔය එක පැත්තකට හෙල්ලුණා නේ. දැන් අනිත් පැත්තට ඒක බොහොම පොඩි මොමන්ට් එකක් තියෙනවා. කොහොම හරි ওই විදිහට මේක වැඩි හොඳට පෙන්වන්න බෑ මේ එහෙමනම් මම පස්සේ වෙලාවක බලන්නම් හොර වැඩිපුර මොමන්ට් එකක් එන විදිහේ ක්‍රමයක්. කොහොම හරි දැන් මේකෙන් යන්තමට ඒ මූව් වෙන බව තේරෙනවනේ. කටුව යන්තම් පේනවනේ. දැන් මේක තියෙනකොට එක පැත්තකට යනවා ගන්නකොට අනිත් පැත්තට යනවා. දැන් මම ආයෙත් තියෙනකොට දකුණු පැත්තට ගියා. මේක ගන්නකොට වම් පැත්තට එනවා. ඒ කියන්නේ මේ චුම්බක ක්ෂේත්‍රයක් ඇතුලේ තියෙන මේ සන්නායකයේ කම්බිය මේ කොයිල් එකක් තමයි දැන් මෙතන ඇතුලේ තියෙන චුම්බක ක්ෂේත්‍රය ඇතුලේ. ඒක වෙනස් වෙනකොට මූව් වෙනකොට සිද්ධ වෙන දේ තමයි ඔය කියන්නේ. දැන් ඊළඟට මේ ඕකෙම අනිත් පැත්ත මට ඒකත් මේකෙම පෙන්වන්න පුළුවන්. ඕකෙම අනිත් පැත්ත කිව්වේ දැන් මම මේ ලෙසන්ස් වල දාලා තියෙනවා මේ ධාරාවේ චුම්බක බල කියලා. ඒ කියන්නේ කරන්ට් එකක් යනකොට ඒකෙන් ඇතිවෙන චුම්බක බල. ඒකට මම වෙනම එකක් මේ පාවිච්චි කරනවා. පොඩි මේ කොම්පස් එකක් තියෙනවා මෙතන. මේක පේනවනේ මේ පොඩි එකක්. ඔය කොම්පස් එක ළඟට මම මෙන්න මේ කොයිල් එක අරගන්නම්. මේ කොයිල් එක දැන් පේනවද මේ කිට්ටුව තියෙනවා. පේනවනේ. ඔව් දැන් මේ කොයිල් එකට කරන්ට් එකක් දුන්නාම දැන් මම මේ බැටරියට මේක ගානවා. ඒක ගාවනකොට අර කොම්පස් එක එකපාරට වෙනස් වුණානේ. ඒක කරකැවිලා ඒකට ඇදිලා ගියා. ඒක පේනවද රුවන්? දැන් උන ආයිත් මම දාන්නම්. මේක ගාවනකොට ඒ කොම්පස් එක පැත්තකට කැරකෙනවා. ඒතර එහෙම කැරකිලා යන්නේ මේකෙන් තියෙනවා චුම්බක ක්ෂේත්‍රයක්. මැග්නටික් ෆීල්ඩ් එකක් මේකේ තියෙනවා. මේ ෆීල්ඩ් එක තියෙන පැත්තට තමයි මේක ඇදිලා යන්නේ. දැන් මේක දැන් ඔය තියෙන්නේ මේක මේ පැත්ත උතුර මේ පැත්ත දකුණ. ඒ පොළොවේ තියෙන මැග්නටික් ෆීල්ඩ් එකේ දිශාවට තමයි දැන් හැරිලා තියෙන්නේ. ඊළඟට මේක මම ලං කරනකොට ඔකට ඇදෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන මේ චුම්බක ක්ෂේත්‍රයට ඒක ඇදෙනවා. ඒක හොඳට පැහැදිලිව පේනවා. ඔව් ඒක පේනවා හොඳට. ඔව්. දැන් ඕක තමයි අර මම මේ ලෙසන්ස් වලත් දාලා තියෙනවා අර ධාරාවේ චුම්බක බල කියලා. ඔන්න ඕක. ඒ කියන්නේ මේ කරන්ට් එකක් යනවා නම් ඔයගේ කොයිල් එකක එතන ඇතිවන චුම්බක ක්ෂේත්‍රය මොකක්ද කියන එක තමයි එතනින් කියවෙන්නේ. මේක බෝඩ් එකේ තියෙනවා. දැන් ඔය කිව්වේ මැග්නටික් ෆීල්ඩ් එකකුයි විදුලි ධාරාවකුයි අතර තියෙන සම්බන්ධකම. ඒතර මේ සම්බන්ධකම ක්‍රම දෙවිදියකට කිව්වා. පළවෙනි එක කිව්වේ ඒ චුම්බක ක්ෂේත්‍රයක මොකක් හරි කම්බියක් චලනය වෙනකොට ඒකේ ප්‍රේරණය වෙනවා. ඉන්ඩියුස් වෙනවා වෝල්ටේජ් එකක්. ඒක එකක්. අනිත් එක තමයි කරන්ට් එකක් යනවා නම් කම්බියක ඒ කම්බියේ චුම්බක ක්ෂේත්‍රයක් ඒක වටේට ඇති වෙනවා. දැන් ඒක අපිට මේ කියන්න පුළුවන් නම් දැන් මෙහෙම කම්බියක් මෙහෙම ගත්තොත් ඔය කම්බියේ මෙහෙම ධාරාවක් යනවා නම් මේ අතර කරන්ට් එකක් යනවා නම් මේකේ මෙහෙම රවුමට මේ විදිහට රවුමට මේ මැග්නටික් ෆීල්ඩ් එකක් ඇති වෙනවා වටේට. ඔය මේ කම්බිය තනි කෙලින් නැතුව මේක කොයිල් එකක් හැටියට ගත්තොත් දැන් මෙහෙම තියෙනවා නම් මේකට අපි හිතමු බැටරියක් කනෙක්ට් කළා කියලා මේකේ ඇතුලේ මේ ඇක්සිස් එක දිගේ තියෙනවා මැග්නටික් ෆීල්ඩ් එක. ඔය මේ දෙවිදියම එකෙන්ම ඇති වෙන එක. ඒක මේ හුඟක් වැදගත්. දැන් ඔහොම
චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනකොට ඒකෙන් වෙන තව සිද්ධියක් තියෙනවා. තව සිද්ධි දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි මෙහෙම කොයිල් එකකට අපි මෙතන ස්විච් එකක් දාලා තියෙනවා කියන. මෙතන තව කොයිල් එකක් තියෙනවා නම් මේක අපි මීටර එකට කනෙක්ට් කළා කියලා හිතමු. එතකොට මේකෙන් ගමන් කරන මේ කරන්ට් එක හින්දා චුම්බක ක්ෂේත්‍රයක් මෙතන ඇති වෙනවා. ඒ චුම්බක ක්ෂේත්‍රයෙන් හින්දා මේකේ ඇති වෙනවා මේ ධාරාව. අන්න ඒක තමයි දැන් ඔය ට්‍රාන්ස්ෆෝමර් එකක සිද්ධ වෙන්නේ මේකයි. හැබැයි ට්‍රාන්ස්ෆෝමර් එක DC නෙමෙයි. එක පැත්තකට DC වුණොත් මේක එක මොහොතක් විතරයි ධාරාව යන්නේ. AC නම් හැම මොහොතෙම ධාරාව වෙනස් වෙවි යනවා. මාරු වෙවි. පැත්ත මාරු වෙවි. දැන් මේ අතර යනකොට මේක එක පැත්තකට යනවා නම් අනිත් පැත්තට යනකොට මේකත් යන්නේ අනිත් පැත්තට. අන්න ඒකත් මට පෙන්වන්න පුළුවන් මේ අර ඉස්සෙල්ලා කිව්ව මේ ට්‍රාන්ස්ෆෝමර් එක පාවිච්චි කරලා ඒකත් මම පෙන්වන්නම් ඉස්සෙල්ලා. දැන් මේකෙත් කොයිල් දෙකක් එක ළඟ තියෙන කොයිල් දෙකක් කිව්වහම මේ වගේ කොයිල් දෙකක් අපිට ගන්න පුළුවන්. හැබැයි එහෙම ගත්තොත් ඔය මේ ඉන්ඩියුස් වෙන කරන්ට් එක උඟාක්ම අඩුයි. මේක මීටර එකකින් පෙන්වන්න බැරි තරම් අඩුයි. ඒක නිසා මම මේ ට්‍රාන්ස්ෆෝමර් එක ගත්තේ. ඒ කියන්නේ ඒකේ මේ කොයිල් එකේ වෙනසකට තියෙන්නේ එක ළඟ දැන් අපි හිතමු දැන් මේකේ ළඟ කොයිල් දෙකක් මෙන්න මෙහෙම තියලා එක කොයිල් එකක් මීටර එකට අනිත් එක බැටරියට කනෙක්ට් කරලා යන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. මේකේ හැබැයි මේ අයන් කෝයක හින්දා ලොකු කරන්ට් එකක් ඉන්ඩියුස් වෙනවා. අන්න ඒක පෙන්වන්න පුළුවන්. දැන් මේකේ එක කොයිල් එකකට දැන් මේක මේ පේනවා ඇති කොයිල් දෙක වෙනම තියෙනවා. ඒකේ එක කොයිල් එකකට තමයි මේ මීටර එක කනෙක්ට් කරලා තියෙන්නේ. අනිත් කොයිල් එකට මම මේ බැටරිය කනෙක්ට් කරනවා. දැන් බලන්න බැටරිය කනෙක්ට් කළාම වෙන දේ එක පැත්තකට යනවා. දැන් මේකෙත් හොඳට බලන්න. දැන් මම ඉස්සෙල්ලාම බැටරියට කරන්ට් එකක් දෙනවා. අර ස්විච් එක ඔන් කරනවා වගේ. ස්විච් එක ඔන් කළාම බලන්න කොයි පැත්තටද යන්නේ? දකුණු පැත්තට ගියා නේ. හැබැයි ඒ ඔන් කරන මොහොතේ විතරයි. දැන් උන මම අතහැරියාම ඒ කියන්නේ ඕෆ් කරනවා. එතකොට වම් පැත්තට යනවා. ගිහිල්ලා ආපහු එනවා. ඒ මොහොතේ විතරයි. ඒ කියන්නේ මේකේ තියෙන මේ එක කොයිල් එකක යන කරන්ට් එක වේරි වෙන මොහොතේ විතරයි අනිත් එකේ ඉන්ඩියුස් වෙන්නේ. අන්න ඒක මතක තියාගන්න. වේරි වෙන මොහොතේ විතරයි. දැන් මේක ගාවනකොට එකපාරට වේරි වෙනවා. නමුත් ඊට පස්සේ වේරි වෙන්නේ නැහැ නේ. කරන්ට් එකක් දැන් යනවා. නමුත් ඒක ස්ටෙඩි කරන්ට් එකක්. ඒක නිසා ඒ වෙලාවට මේක ඉන්ඩියුස් වෙන්නේ නැහැ. දැන් ඔන්න මේක අතාරිනකොට ඒ කරන්ට් එක බිඳුවට අඩු වෙනවා. අඩු වෙනකොට ආයිත් මේක ඉන්ඩියුස් වෙනවා අනිත් පැත්තට. මම හිතන්නේ ඒක පැහැදිලි ඇයිද දැන්? අන්න ඒක උඟක් වැදගත් ඔය මේ ට්‍රාන්ස්ෆෝමර්ස් ගැන එහෙම නැත්නම් ඒ වාගේ මේ ඒවල් පිළිබඳව ඉගෙන ගන්නකොට උඟක් වැදගත් එකක් තමයි ඔය ප්‍රේරණය induced EMF කියන එක. දැන් ඔය induced EMF එකේ ප්‍රේරණය තව දෙයක් තියෙනවා. මේ තව මෙන්න මෙහෙම එකක් තියෙනවා. තව එකක් තියෙනවා back EMF කියලා එකක්. ඒකත් හුඟක් වැදගත්. back EMF. ඒ කියන්නේ මොකක් හරි දැන් අපි හිතමු බැටරියක් මෙහෙම සම්බන්ධ කරලා තියලා මේක කොයිල් එකට සම්බන්ධ කරලා කියලා ගන්න. ඒතර මේකේ දැන් ධාරාවක් යනවා. මේ ධාරාව යනකොට දැන් මේක අපි හිතමු මෙතන ස්විච් එකක් දාලා තියෙනවා කියන්නේ. ස්විච් එකක් දාලා තියෙනවා. ස්විච් එක ඔන් කරපු හැටි මේකේ කරන්ට් එකක් යනවා. මේ අතර කරන්ට් එකක් යනවා. ඒ යනකොට මෙතන මැග්නටික් ෆීල්ඩ් එකක් ඇති වෙනවා. එතකොට ඒ ෆීල්ඩ් එක වෙනස් වෙන මොහොතේදී දැන් මේ බැටරිය අමතක කරන්න මේකේ දැන් මැග්නටික් ෆීල්ඩ් එකක් ඇති වෙනවා. කලින් තිබුණේ නැහැ. දැන් එකක් නිපද වෙනවා. ඒ නිපද වෙන මොහොතේදී ඒ කියන්නේ ෆීල්ඩ් එක වැඩි වෙන මොහොතේදී මේකේ ඉන්ඩියුස් වෙනවා කරන්ට් එකක්. ඒක මම හිතන්නේ මේ හොඳට තේරුම් ගන්න මේ පටලවා ගන්න නැතුව.
දැන් මේකෙන් ඉස්සෙල්ලාම යන කරන්ට් එක නිසා මේකේ මැග්නටික් ෆීල්ඩ් එකක් ඇති වෙනවා. ඊළඟට මේ මැග්නටික් ෆීල්ඩ් එක බිඳුවේ ඉඳලා යම් කිසි ගානකට වැඩි වෙනවනේ සුළු මොහොතකින් මයික්‍රෝ සෙකන්ඩ් එකකින් විතර වගේ. ඒ වැඩි වෙන වෙලාවේදී ඒක නිසා ඒක හේතු කොටගෙන මේකේ නිපද වෙනවා තව EMF එකක් නේද? තව ධාරාවක්. ඒක පැහැදිලි ඇති නේද? අන්න ඒ ධාරාව මේකට විරුද්ධ දිශාවට. දැන් මේක අපි කැපිටල් I කිව්වොත් ඊළඟට ඒකට විරුද්ධ දිශාවට අපි හිතමු සිම්පල් I කියලා ධාරාවක් ඇති වෙනවා. ඒකට කියනවා බැක් කරන්ට් කියනවා. ඒකට ඇති වෙන EMF එකට බැක් EMF කියලා කියනවා. ඒක ඕක ඇති වෙන්නේ බොහොම සුළු මොහොතයි. සුළු මොහොතයි මෙතන මේ ස්විච් එක ඔන් කරනකොට ඇති වෙනවා. ඔන් කරනකොට මේ අතරේ ධාරාව යනවා. බැක් EMF එක අනිත් පැත්තට එනවා. බැක් කරන්ට් එකත් අනිත් පැත්තට. ඊළඟට ඕෆ් කරනකොට මේ ධාරාව මේ යන ධාරාව බිඳුවට එනවා. අඩු වෙනවා. බිඳුවට වෙනවා මේ I වෙලාවගේ ඉඳලා. ඒ අඩු වෙන වෙලාවේදී මේකේ මේ කියන එක අනිත් පැත්තට ඇති වෙනවා. ෆෝවර්ඩ් දිශාවට. දැන් ඕක අපිට පුළුවන් මේ ග්‍රාෆ් එකකින් පෙන්වන්න පුළුවන්. ග්‍රාෆ් එකකින් මේක අපි හිතමු කරන්ට් එක හැටියට ගන්න මෙතන කරන්ට් එකයි මේ අතට ටයිම් එක අපි t කියලා ගනිමු ටයිම් එක. දැන් මුලදී මේක ඔන් කරනකොට එකපාරට වැඩි වෙනවා. එකපාරට මෙහෙම ධාරාව වැඩි වෙලා උපරිමාගයකට එළඹෙනවා. ඒකයි වෙන්නේ. හැබැයි මේ වැඩි වෙන වෙලාවෙදි මෙන්න මේ වෙලාව මේ කියන්නේ සමහරලාට අපි හිතමු මයික්‍රෝ සෙකන්ඩ් එකක් කියලා. බොහොම සුළු වෙලාවක් නේ. මේ මයික්‍රෝ සෙකන්ඩ් එක තුල මේ ධාරාව මෙහෙම වැඩි වෙනවා. ඒ වැඩි වෙන වෙලාවේදී අර බැක් EMF එකේ ඉඳලා විරුද්ධ දිශාවට එනවා කරන්ට් එකක්. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් මේ කියන මොහොතේදී මෙන්න මේ මොහොතේදී ධාරාව මෙතනින් පෙන්වන්නේ. නමුත් ඊට විරුද්ධ අතට එන ධාරාව ඉන්න මේක අඩු වෙනවා. ඒ ධාරාව අපිට මේක මෙතනයි කියලා. ඒ දිගටම ඒ වගේ වෙනවා. ඒ නිසා මෙතන ඇත්තටම එන ධාරාව මෙන්න මෙහෙම වෙන්නේ. මේ හැම මොහොතෙම ෆෝවර්ඩ් කරන්ට් එකට විරුද්ධව බැක් කරන්ට් එකක් එනවා. ඒ නිසා ඒකේ අන්තිම ප්‍රතිඵලය හැටියට එන කරන්ට් එක ඊට අඩුයි. නමුත් සුළු මොහොතකට පස්සේ උපරිමාගයට එනවා. උපරිමාගයට ආවට පස්සේ මේ කරන්ට් එක වෙනස් වෙන්නේ නැහැ නේ. ඒක වෙනස් වෙන්නේ නැති නිසා මේ කියන්නේ අර ඉන්ඩියුස් වෙලා යන කරන්ට් එක බිඳුවයි. ඉන්ඩියුස් වෙන එකක් නැහැ. මේ බැක් කරන්ට් එක බැක් EMF එක බිඳුවේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. මේ කියන්නේ ඇත්තටම මේක කියන්න පුළුවන් මේ කොයිල් එක නිකන් දිගට කම්බියක් හැටියට තිබ්බොත් මේ වාගේ ඉක්මනට ගියේ වැඩි වෙනවා. කොයිල් එකක් හැටියට තිබ්බොත් මෙන්න මේ වාගේ තමයි ඒක වෙනස් වෙන්නේ. ඒ ඔය මේ ප්‍රේරණයේ තියෙන හුඟක් වැදගත් සිද්ධියක් තමයි ඕක. දැන් ඔහොම වෙනකොට දැන් ඕකෙම අනිත් පැත්තට ගන්න පුළුවන් මේකේ මේ ඔෆ් කරන වෙලාව. දැන් මේක මේ ස්විච් ඔන් කරන වෙලාව ඊළඟ මේක අපි ඉතින් මේ ඔෆ් කරනකොට මේ ස්විච් එක ඔෆ් කරන වෙලාවේදී ඉතින්දී අපිට කියන්න පුළුවන් අර උපරිම කරන්ට් එක මෙතන තියෙනවා. එතන ඉඳලා එකපාරට මොහොතකින් මෙහෙම බැරිලා මේක බිඳුවටම එනවා. මේකට මයික්‍රෝ සෙකන්ඩ් එකක් විතර තමයි ගත වෙන්නේ. නමුත් දැන් මේ වගේ කොයිලක් හැටියට උතර තියෙනවා නම් ඔෆ් කරන වෙලාවේදී මේ යන කරන්ට් එක යම් ප්‍රමාණයකින් මේ උපරිමාගයේ ඉඳලා අඩු වෙනවනේ බිඳුව දක්වා. අඩු වෙන එක මොහොතක් ගැන හිතන්න. දැන් මේ මොහොතේදී කොහොම කරන්ට් එක තියෙනවා නම් ඔය ගාන නම් තියෙන්නේ. අනිත් මෙතන ප්‍රේරණය වෙන කරන්ට් එකත් ඒ පැත්තටමයි තියෙන්නේ. දැන් මේ කරන්ට් එක යන දිශාවටම තමයි ප්‍රේරණය වෙන එක. ඒ නිසා ඒක තව ටිකක් වැඩි වෙනවා කියන්න පුළුවන්. මෙන්න මේ ගානට එනවා. මේකේ මේ graph එක හරියට මෙන්න මේ වගේ තමයි වෙන්නේ. දැන් මෙතන මේ කොළ පාටින් ඇන්දේ මේකේ බැටරියෙන් යන කරන්ට් එක මේ අඩු වෙන එක මොහොතක්. ඒ වෙලාවේදී ඒ පැත්තටම යනවා අර මේ ඉන්ඩියුස් කරන්ට් එක. ඒ පැත්තටම යනවා නම් මෙතන කරන්ට් එක වැඩි වෙනවා. එතකොට මේ වැඩි වෙන හින්දා මේක නෙමෙයි ඇක්චුවල් වැලියු එක කියන්නේ මේක. කොයිල් එකක් හැටියට උතර තියෙනවා. මේ විදිහට එනවා කම්බිය නිකන් දිගෑරලා තියෙනවා නම් කොයිල් එකක් හැටියට උතර තියෙනවා නම් මේක එන්නේ. එතකොට ඒකේ
බිඳුවට එන්න ටිකක් වෙලා යනවා. ටිකක් වෙලා ගියොත් මෙතන මයික්‍රෝ සෙකන්ඩ් එකක් නම් මේක මයික්‍රෝ සෙකන්ඩ් 10ක් විතර වගේ යනවා. දැන් ওই සිද්ධිය වෙන්නේ මේ DC වලදී. AC වලදී වෙන්නේ මේ ක්‍රියාවම සිද්ධ වෙනවා. නමුත් ඒකේ ප්‍රතිඵලය හැටියට දිගටම අර AC වේව් ෆෝම් එක අඩු වෙවි ඉහළ පහළ යනවනේ. ඒ ඉහළ පහළ යනකොට ඒ යන වෙලාව මේ graph එක වෙනස් වෙනවා මේ ආකාරයට. දැන් ඔහොම එනකොට ඕකේ තියෙන බලපෑම අපිට කියන්න පුළුවන් වෙන විදිහකට හඳුන්වන්න පුළුවන් ඉන්ඩක්ටන්ස් කියලා. ඉන්ඩක්ටන්ස් කියලා කියන්නේ මේ කියන මේ ගති ගුණය මේ ලක්ෂණය. මේ කොයිල් එකේ මේ විදිහට කරන්ට් එකක් යනකොට එක්තරා මේ ගති ගුණයක් තියෙනවනේ උතන. අන්න ඒකට කියන්නේ ඉන්ඩක්ටන්ස් කියලා. ඒතකොට ඒ ඉන්ඩක්ටන්ස් එක මේ කොයිල් එකේ වට ගණන ඊළඟට මේකේ ඩයමීටර් එක අන්න ඒ වාගේ කරුණු අනුව තමයි මේ රඳා පවතින්නේ. ඒකට කියන්නේ ඉන්ඩක්ටන්ස් කියලා. ඉන්ඩක්ටන්ස් කියලා කියන්නේ කොයිල් එකක ඔය විදියට තියෙන ප්‍රේරණය නිසා හටගන්න එක්තරා මේ ලක්ෂණයක් කියන්න පුළුවන්. ඒ කොයිල් එකේ එක ප්‍රොපර්ටි එකක්. ඔය ඉන්ඩක්ෂන් කියන එක අපි මනින්න පාවිච්චි කරන යුනිට් එකක් හෙන්රි කියලා. හෙන්රි කියලා යුනිට් එකක් මේක අපි කැපිටල් H වලින් හඳුන්වනවා. හෙන්රි කියලා විද්‍යාඥයෙක් හිටියේ එයාගේ නම තමයි දාලා තියෙන ඉන්ඩක්ටන්ස් වල ඔය යුනිට් එකට. දැන් එතකොට මේකට බලපාන දේවල් තමයි දැන් කොයිල් එකක් කියනවා කියන්නේ. මේ කොයිල් එකේ මෙතන ගන්න පුළුවන් මේ ඩයමීටර් එක අපි ගනිමු රේඩියස් එක r කියලා ගනිමු. එතකොට මේක 2r වෙනවා. ඊළඟට ඕකේ මේ දිග මෙතන ඉඳලා තියෙන මේ දිග අපි b කියලා ගනිමු. ඔය දිග b කියලා ගනිමු. ඊළඟට ඕකේ වට ගණන අපි ගනිමු n කියලා ගනිමු වට ගණන. ඔහොම ගත්තොත් ෆෝමියුලා එකක් ගන්න පුළුවන් මේකේ ඉන්ඩක්ටන්ස් එක මොකක්ද කියන එක. දැන් ඒක අපිට මේ සමහරලාට ඔය ෆිසික්ස් ඇඩ්වාන්ස් ලෙවල් එහෙම කරපු අය ඉන්නවනම් මේකට අදාළ තියෙනවා ටිකක් සංකීර්ණ ෆෝමියුලා එකක් තියෙනවා. නමුත් මෙතන අපිට මේ හැම් රේඩියෝ වලට අවශ්‍ය වෙන විදිහට සරල ආකාරයකට මේක දෙන්න පුළුවන්. මේ විදිහට මේ දිගයි රේඩියස් එකයි වට ගණනයි අරගෙන එක වටයක් තියෙන කොයිල් එකකට. දැන් සාමාන්‍ය කොයිල් එක දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා අර ට්‍රාන්ස්ෆෝමර් එකේ කොයිල් එකේ තියෙනවා වට සමහරලාට 1000ක් 2000ක් ඊටත් වැඩි ගණන් ඒ වගේ තියෙනවා. දැන් මෙතන අපිට රේඩියෝ වැඩවලදී විශේෂයෙන්ම VHF UHF වැඩවලදී අපිට ඕන කරනවා මේ වට කීපයක් ඔතපු කොයිල් එකක්. දැන් අපි හිතමු දැන් මේ මම ඉස්සෙල්ලා ගත්ත මේ කොයිල් එකේ වගේ මේකේ මේ වට 10ක් 15ක් විතර වගේ උතලා තියෙනවා. අන්න ඒ වගේ එකක්. මෙහෙම නැතුව අපි හිතමු මේක මේ වටයක එතුවා කියලා. වටයක එතුවොත් ওই විදිහට එනවනේ. මම මේක පොඩ්ඩක් නිකන් ඉස්සලා පෙන්නන්නම් ඒ වගේ එකක්. දැන් අපි හිතමු මේ කොයිල් එක මෙන්න මෙහෙම මේකේ එතුවගේ හරියට ස්ප්‍රින්ග් එකක් වගේ වෙන්න. එතකොට දැන් මේකේ මේ විදිහට එතුවොත් මේකේ යම්කිසි දිගක් තියෙනවනේ. මේකේ තියෙනවා දිගක්, මේක ඩයමීටර් එක තියෙනවා, වට ගණනක් තියෙනවා. අන්න ඒ වගේ කොයිල් එකක් තමයි මෙතන මේ කිව්වේ. දැන් මෙහෙම තනි කොයිල් එකක් තියෙනවා නම් මේකේ තියෙන ඉන්ඩක්ටන්ස් එක බොහෝම පොඩි ගන්න. දැන් මේ හෙන්රි කියන එකක මේ මූලික ඒකකයේ හෙන්රි නමුත් ප්‍රැක්ටිකලි අපි පාවිච්චි කරන එක තියෙනවා මයික්‍රෝ හෙන්රි මිලි හෙන්රි අන්න ඒ වගේ. දැන් මේ වගේ රේඩියෝ වැඩ වලට පාවිච්චි කරනවා මයික්‍රෝ හෙන්රි. දැන් මේ කොයිල් එකේ මයික්‍රෝ හෙන්රි එකක දෙකක වගේ මේ ඉන්ඩක්ටන්ස් එකක් තියෙනවා. දැන් ඕකට එන ෆෝමියුලා එක මේක මේ
මතක තියාගත්තේ නැතුවට කමක් නැහැ. කටපාඩමින් තිබුණ නැතත් කමක් නැහැ. නමුත් මේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ L සමානයි R වර්ගය N වර්ගය බෙදීම 229යි R ප්ලස් 254 මේ කියන්නේ මේ R කියන එක අරගෙන තියෙන්නේ මිලිමීටර් වලින්. මේක මිලිමීටර් වලින් R අරන් තියෙනවා. ඊළඟට B කියන එක අරගෙන තියෙන්නේ ඒකත් මිලිමීටර් වලින්. මේ B කියන එක මේකත් මිලිමීටර් වලින්. N කියන්නේ වට ගන්න. මේකේ N කිව්වේ සම්පූර්ණයෙන් වට ගන්න. දැන් එහෙම ගත්තොත් මේ L වැලියුව කියන්නේ මේක මයික්‍රෝ හෙන්රි වලින්. මයික්‍රෝ හෙන්රි වලින් ඕකේ. ඕක කැල්කියුලේට් කරලා බලන්න පුළුවන්. අර ඉස්සෙල්ලා කිව්වා වගේ කොයිලයක් වුණනම් මේ වගේ උත්තලා මේ කැල්කියුලේට් කරලා බලන්න පුළුවන්. බලලා ඒක ප්‍රැක්ටිකලි වුණනම් හරිද කියලා බලන්න ක්‍රම තියෙනවා. ඒක මම පස්සේ කියලා දෙන්නම්. මේ රෙසොනන්ස් ගැන කියනකොට ඕකේ මේ රෙසොනන්ස් ෆ්‍රීකවෙන්සි එක ගැන කිව්වා. ඒක එතකොට පුළුවන් ඒක කියන්න. මේක එතකොට මේ ෆෝමියුලා එක ඔය එක ක්‍රමයක් මේ SI එකක පාවිච්චි කරලා මිලිමීටර් ඊළඟට මේ මයික්‍රෝ හෙන්රි පාවිච්චි කරලා තව එකක් තියෙනවා ටිකක් ඔයිටදී සරල එකක්. ඒකත් මම ලියන්නම්. ඒ ෆෝමියුලා එක L equal R වර්ගය N වර්ගය ට 9යි R plus 10යි B. මේක ඔන්න මතක තියාගන්න ලේසි. මෙතන තියෙන අඟල් වලින්. ඒ කියන්නේ මෙතන R කියන්නේ අඟල්. R මෙතන අඟල් වලින්. B එන්නේත් B අඟල් වලින්. R B දෙකම මේ දෙකම අඟල් වලින් එන්නේ. L මයික්‍රෝ හෙන්රි. N කියන්නේ වට ගන්න. ඒක L මොහොත. ඕකේ මේ කැමති විදිහකට පාවිච්චි කරන්න. ඔහොම ප්‍රැක්ටිකලි ඕක පාවිච්චි කරලා ඉරලා පුළුවන් අපිට මේ දේවල් වලට අවශ්‍ය වුණාම ඒ වැලියු එක හොයාගන්න. ඊළඟට ඔය මේ ඔයගේ ප්‍රේරණය පිළිබඳව එහෙම නැත්නම් මේ දැන් මේකට කියනවා ප්‍රේරතාව කියනවා ඉන්ඩක්ටන්ස් කියන එකට. ඊළඟට ඔය වගේ ඉන්ඩක්ටන්සස් කීපයක් කනෙක්ට් කරලා තියෙනවා නම් සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙනවා ඌව පැරලල් සීරීස් කනෙක්ට් කරන්න. එහෙම කනෙක්ට් කළාම ඇති වෙන ප්‍රතිඵලයක් හුඟක් වැදගත්. අන්න ඒක මේ ටික මම කරන්නම් මේක ඕනනම් අර රිලේෂන්ස් එක තියෙනවා බලා ගන්න පුළුවන් ඕනලා. දැන් කොයිල් දෙකක් හිතමු දෙකක් මේක සීරීස් කනෙක්ට් කළා කියලා. මෙහෙම සීරීස් කනෙක්ට් කරලා මේක L1 L2 කියලා ගන්න. එහෙම ගත්තොත් ඔක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තනි කොයිල් එකක් තියෙනවා නම් ඒක කෙලින්ම L1 L2 වෙනවා. මේකට හරියටම සමාන වෙන්නේ ওই විදිහට මේ දෙකේ එකතු කෙලින්ම දෙකේ එකතු තමයි එන්නේ. එහෙම ඒවා සමහර වෙලාවට අවශ්‍ය වෙනවා අපිට ඒ තරම් අවශ්‍ය නැහැ. නම් නිකන් ඔය කැල්කියුලේෂන්ස් පිළිබඳව ප්‍රශ්නවල එහෙම ඔහොම තියෙනවා. ඒක නිසා මේ ගැන දැනගන්න ඕනේ. නමුත් මේ ප්‍රැක්ටිකලි මේ විදිහට අපි දෙක තුනක් පාවිච්චි කරන්නේ නැහැ. නිතරම ඒකට අවශ්‍ය තනි එකක් තමයි පාවිච්චි කරන්නේ. මෙහෙම තියෙනවා සීරීස් ඊළඟට පැරලල් කනෙක්ට් කළොත් මේ වගේ දෙකක් අපි හිතමු පැරලල් කනෙක්ට් කළා කියලා. එහෙම කනෙක්ට් කළොත් මේක වෙනුවට මේකට ඉක්වලන්ට් වෙන තනි කොයිල් එකක් තියෙනවා නම් මේක අපි L කියලා ගත්තොත් මේක L1 මේක L2 මේක L3 නම්
කොහොම දැම්මොත් අර රෙසිස්ටර්ස් වල වගේ තමයි උතර එන්නේ 1/L equal to 1/L1 plus 1/L2 plus 1/L. ඔය ෆෝමියුලා දෙක නම් මතක තියාගන්න ඕනේ. ඕක ප්‍රශ්න මේ හුඟක් වෙලාවට පාස් පේපර්ස් වල බැලුවොත් ප්‍රශ්න තියෙනවා ওই දෙක සම්බන්ධ කරනවා. දැන් ඊළඟට ඉන්ඩක්ටන්ස් වල තියෙනවා තව එකක් නියුට්‍රල් ඉන්ඩක්ටන්ස් and self ඉන්ඩක්ටන්ස් කියලා. අන්‍යෝන්‍ය ප්‍රේරිතාව කියලා කියනවා මියුචුවල් ඉන්ඩක්ටන්ස්, self ඉන්ඩක්ටන්ස් කියනවා ස්වයං ප්‍රේරිතාව කියනවා. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ කොයිල් දෙකක දැන් එක කොයිල් එකක මොකක් හරි යම් කිසි ප්‍රේරිතාවයක් තියෙනවා. මේක ළඟ තව එකක් තියෙනවා නම් මේකේ මැග්නටික් ෆීල්ඩ් එකේ බලපෑමෙන් හින්දා මෙතන ප්‍රේරණය වෙනවනේ. අන්න ඒ ප්‍රේරණය වෙනකොට එතන ඇති වෙන ප්‍රේරිතාවයට ඒ ඉන්ඩක්ටන්ස් එකට කියනවා මියුචුවල් ඉන්ඩක්ටන්ස්. මේක හින්දා මේක ඇති වෙන්නේ මියුචුවල් ඉන්ඩක්ටන්ස්. අර ට්‍රාන්ස්ෆෝමර් එකක එහෙම ඒ මියුචුවල් ඉන්ඩක්ටන්ස් එක මොකක්ද කියලා කියන්න පුළුවන්. ඊළඟට සෙල්ෆ් ඉන්ඩක්ටන්ස් කියලා කියන්නේ මේ එකක් විතරක් තියෙනවා නම් මේකේ තියෙන ගමන් කරන මේ කරන්ට් එකේ වේරියේෂන් එකකින්ද ඒකෙම ප්‍රේරණය වෙන කරන්ට් එකකින් ඇති වෙන එක. ඒකට කියනවා සෙල්ෆ් ඉන්ඩක්ටන්ස් කියලා. ඉතින් අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ මියුචුවල් එකේ ඉච්චර අවශ්‍ය වෙන්නේ සෙල්ෆ් ඉන්ඩක්ටන්ස් කියන එක තමයි අපිට නිතරම වගේ අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් අපි කොයිල් එකක ඉන්ඩක්ටන්ස් කියලා කිව්වොත් ඒ කියන්නේ සෙල්ෆ් ඉන්ඩක්ටන්ස් කියන එක. ඊළඟට ඔය වගේ ඉන්ඩක්ටර් එකක තැන්පත් වෙන ශක්තිය එනර්ජි එකක් තැන්පත් වෙනවා වගේ ඉන්ඩක්ටර් එක. අන්න ඒක මොකක්ද කියලා ඒකටත් ෆෝමියුලා එකක් තියෙනවා. ඒකත් මොකක් වැදගත්. දැන් මේ වගේ ඉන්ඩක්ටර් එකක අපි හිතමු මේ විදිහට අපි ස්විච් එකක් කනෙක්ට් කරලා මේක ඔන් කළා කියලා හිතන්න. ඔන් කරපු හැටි දැන් මේකේ කරන්ට් එකක් යනවා. ඒ ඔය ඉන්ඩක්ටන්ස් එක හින්දා මෙතන ඇති වෙනවා ඇත්තටම මේ ඔන් කරලා ඊළඟට ඕෆ් කරන වෙලාවේදී ඔකට විරුද්ධ දිශාවට තියෙනවානේ මේ බැක් EMF එකක්. අන්න ඒක නිසා මෙතන ස්පාර්ක් එකක් වෙනවා. ඒක මේ පෙන්වන්න පුළුවන්. දැන් මෙතන මේ කරන්න අමාරුයි. ඔක ස්පාර්ක් එක එච්චර හොඳට පේන්නේ නැහැ. ඔය ට්‍රාන්ස්ෆෝමර් එකක් වගේ මොකක් හරි කොයිල් එකක් ට්‍රාන්ස්ෆෝමර් එකක එක වයින් එකක් උඩ පාවිච්චි කළා හැකි. ඒක බැටරි එකට කනෙක්ට් කළාම බැටරියට කනෙක්ට් කරලා අපි කම්බි දෙක කම්බිය බැටරියට ගාවන තැන දැන් මේ බැටරියට කම්බියක් ගාවනකොට ඒ ගාවන තැන පේන පොඩි මේ ඉලෙක්ට්‍රික් ස්පාර්ක් එකක් කියන්නේ. එතකොට අන්න එහෙම ඒ ස්පාර්ක් එක යන්න හේතුව වෙන්නේ දැන් එහෙම ස්පාර්ක් එකක් එන්නේ මේකේ යන ඉන්ඩියුස් EMF එකේ ඉඳන් ටිකක් ලොකු වෝල්ටේජ් එකක් ඔකේ ඉන්ඩියුස් වෙනවා. දැන් මේ වගේ එකක අපිට පෙන්වන්න පුළුවන් ලොකු වෝල්ටේජ් එකක් ඉන්ඩියුස් වෙනවා කියන එක බොහොම ලේසියෙන් පෙන්වන්න පුළුවන්. දැන් මේ වගේ මේ අර ඉස්සෙල්ලා මම කිව්ව ට්‍රාන්ස්ෆෝමර් එකට මේ වගේ බැටරි එක කනෙක්ට් කළා නම් එක කෙරවලක් අපි අතින් අල්ලගෙන මේක ට්‍රාන්ස්ෆෝමර් එකේ එක කෙරවලක් මේකට ගාවලා අතින් අල්ලගෙන අනිත් කෙරවලත් අතින් අල්ලගෙන මෙතන ගෑවුවොත් ගාවලා අතාරිනකොට අතට දැනෙනවා මේ ෂොක් එකක් වදිනවා. ඉලෙක්ට්‍රික් ෂොක් එකක් තරමක අතට දැනෙනවා. සමහර විට වෝල්ට් 100ක් 200ක් විතර වගේ වෙනවා එතන. ඒ වෝල්ටේජ් එක. ඒ වෝල්ටේජ් එක එන්නේ අර එක මොහොතකින් මේක මේ අතෑරෙන හින්දා. ඒ වෙලාවෙදී ඉන්ඩියුස් EMF එකකින් තමයි මේ ස්පාර්ක් එක එන්නේ. එතකොට එතන ස්පාර්ක් එකක් එනවා කියන්නේ එතන එනර්ජි එකක් මේ හීට් එනර්ජි එකක් කියන එකනේ. ස්පාර්ක් එකක් එනවා නම් එතන
කෙලින්ම තාපය තමයි එතන මේ එනර්ජි එක හැටියට පිට වෙන්නේ. ඒක තාපය විතරක් නෙමෙයි. ඒ වගේ ඉලෙක්ට්‍රික් ස්පාර්ක් එකකදී පිට වෙනවා ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියේෂන් එකක් යනවා. ඒ කියන්නේ රේඩියෝ වේව් එකක්. රේඩියෝ වේව් එකක් එතනින් පිට වෙලා යනවා. ඒක බොහොම ලේසියෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. මේ රේඩියෝ එකක් සාමාන්‍ය මේ පාවිච්චි කරන රේඩියෝ එකක් ළඟ තියාගෙන ඔය මං කිව්ව එකම ට්‍රාන්ස්ෆෝමර් එකක එක කොයිල් එකකට බැටරියක් ගාවන්න. ඒ ගාවනකොට අර රේඩියෝ එකේ චරචර කාල සද්දයක් එනවා. හරියට අර විදුලි කොටනකොට එන සද්ද වගේ එනවා. විදුලි කොටනකොටත් අපි දන්නවා එතන වෙන්නේ ලොකු ඉලෙක්ට්‍රික් ස්පාර්ක් එකක්. ඒ ස්පාර්ක් එකෙන් ලොකු රේඩියේෂන් එකක් යනවා ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියේෂන් එකක්. කොටින්ම රේඩියෝ වේව් එක. ඒක හැම ෆ්‍රීකවෙන්සි එකකින් වගේ යනවා. මෙතනත් ඒක වෙනවා. එතකොට ඒ එනර්ජි එක එකක්. ඒ වගේම ස්පාර්ක් එකෙන් යන ලයිට් එනර්ජි එක එකක්. ඒ වගේ මෙතන රත් වෙලා යනවා හීට් එනර්ජි එක ඒක තව එකක්. ඒ වගේ මෙතන ශබ්දයකුත් එනවා. එතකොට මේ ශබ්දයට එතරම් එනර්ජි එකක් එනවා. ඔය ඔක්කොම එනර්ජි වෙන්නේ මේකේ අර බැටරිය ගාවනකොට මුලදී තැන්පත් වෙලා තිබිච්ච එනර්ජි එක. ඒතර ඒ ශක්තිය තමයි උතන පිට වෙන්නේ. අන්න ඒක අපිට පුළුවන් එක ෆෝමියුලා එකකින් දෙන්න පුළුවන්. ඒක E සමානයි භාගයයි L I වර්ගය. මෙතන L කිව්වේ ඉන්ඩක්ටන්ස් එක මේ කොයිල් එකේ ඉන්ඩක්ටන්ස් එක. I කිව්වේ ස්ටෙඩි කරන්ට් එක මේ බැටරිය මොකක් හරි කනෙක්ට් කළාම ගිය ස්ටෙඩි කරන්ට් එක තමයි I කියන්නේ. එතකොට මේකේ I කියන එක මේක අපි ඇම්පියර් වලින් ගත්තොත් මේක ඇම්පියර් නම් මෙතන ගත්තොත් හෙන්රි වලින් මෙතන E එන්නේ ජූල් වලින්. ජූල් කියන්නේ එනර්ජි වල තියෙන මේ යුනිට් එකනේ. ඒ ජූල් කියන එකේ ඩෙෆිනිෂන් එක ඕනනම් ගන්න පුළුවන් මේ මම නම් ඔය ෆිසික්ස් වල තියෙන මේ විදියට එකක් කියන්නම්. මොකක් හරි අපි හිතමු කිලෝග්‍රෑම් එකක බරක් මීටර එකක් පල්ලෙහාට වැටෙනකොට එතන ඇතිවෙන එනර්ජි එක මේ ජූල් එකක් වෙනවා. අන්න ඒ විදිහට තමයි ඒක ඩිෆයින් කරලා තියෙන්නේ. ඒකේ ඉලෙක්ට්‍රික් එනර්ජි එකෙත් ඒකමයි. ඒකත් වෙන එක එක විදිහට ඩිෆයින් කරන්න පුළුවන්. මතක තියාගන්න මේ ජූල් කියන ඒකකය උතන මේ එනර්ජි එකේ යුනිට් එකයි. දැන් ඕක ගැන කියනකොට මට තව එකක් මතක් වෙනවා. දැන් මේ වගේ සිද්ධියක් තියෙනවා මේ මෝටර් කාර්ස් වල කාර් එකේ එන්ජින් එකේ තියෙනවා ඉන්ඩක්ෂන් කොයිල් එකක්. ඉන්ඩක්ෂන් කොයිල් එකක් තියෙනවා. ඒ කොයිල් එකේ උතන ඔකට සම්බන්ධ දෙයක් උතන ඉස්සර කරන්න පුළුවන්. ඉන්ඩක්ෂන් කොයිල් එකේ තියෙන්නේ කොයිල් එකක් තියෙනවා මේක මේ සාමාන්‍යයෙන් 12 volts වලින් වලට පාවිච්චි කරන එකක්. අනිත් එක සෙකන්ඩරි වයින්ඩින් එක මෙතන තියෙනවා high voltage. මේක තමයි spark plug එකට යන්නේ. මෙතන මේක සම්බන්ධ කරලා තියෙන්නේ එක contact point කියලා කියන්නේ platinum point කියලා කියනවා. අන්න ඒ වගේ මේ contact breaker කියලා කියනවා. මේකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක එන්ජින් එක කරකවනකොට මෙතන ගෑවෙනවා ඈත් වෙනවා බොහොම වේගින්. එහෙම වෙනකොට මේකේ අර ඉස්සෙල්ලා කිව්ව විදිහට මේ ඉන්ඩියුස් වෙන එනර්ජි එකකින් මෙතන ස්පාර්ක් එකක් එනවා. ඒ වගේම ඒකත් එක්කම සිද්ධ වෙන දෙයක් තමයි මෙතන හයි වෝල්ටේජ් එකක් එනවා. ස්පාර්ක් ප්ලග් එකට යනවා සාමාන්‍ය වෝල්ට් 25000ක විතර ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඒ වගේ ස්පාර්ක් එකක් එනවා. දැන් මේක බලා ගන්න පුළුවන් මේ ස්පාර්ක් ප්ලග් එකට යන වයර් එකක් එතනින් ගලවලා බොඩි එකට කිට්ටු කළා නම් සෙන්ටිමීටර එකක් දෙකක් විතර දුරකදී ඒකේ ස්පාර්ක් එකක් එනවා. ඒ ස්පාර්ක් එක බලා ගන්න පුළුවන් ඒ වෝල්ටේජ් එකත් සාමාන්‍යයෙන් ඔය වායු ගෝලයේදී සෙන්ටිමීටර එකක් දුරට ස්පාර්ක් එකක් යනවා නම් වෝල්ට් 25000ක් තියෙනවා. දැන් මෙතන මට කියන්න ඕනේ මෙන්න මේකයි. මෙතන ඇති වෙන මේකේ එනර්ජි එක මෙන්න මේ විදිහට කැල්කියුලේට් කරලා බලන්න පුළුවන් මේකේ තියෙන එනර්ජි එක කොච්චරද කියලා. ඒ කියන්නේ එක මොහොතකදී තියෙන එනර්ජි එක. මේක ගෑවිලා
අතෑරෙනකොට තියෙන එක. ඒ වෙලාවේදී මෙතන ස්පාර්ක් වෙනවා. ඔය ස්පාර්ක් වෙනවා කියන්නේ එනර්ජි එක උතනින් අර මම ඉස්සෙල්ලා කිව්ව ඒවට හැරෙනවනේ. තාපයට, ශබ්දයට, ගුවන් විදුලි තරංග වලට ඒ ඔක්කොටම හැරිලා තමයි මේකේ මේ ශක්තිය පිට වෙන්නේ. එහෙම වෙනකොට මෙතන තාපය හින්දා මේ contact breaker points පිච්චෙනවා ඉක්මනට. මේ ස්පාර්ක් එක හින්දා. ඒක වළක්වන්න මෙතන පාවිච්චි කරනවා කන්ඩෙන්සර් එක. සාමාන්‍යයෙන් මයික්‍රෝෆැරඩ් 0.1ක විතර වගේ කන්ඩෙන්සර් එකක් මේකට දානවා. එතකොට වෙන්නේ මොකද? මේ ස්පාර්ක් එක වෙනුවෙන් යන charge එක මේ කන්ඩෙන්සර් එකට යනවා. මේ කන්ඩෙන්සර් එකට යන හින්දා මේ ස්පාර්ක් වෙන්නේ නැහැ. ස්පාර්ක් වෙන්නේ නැහැ. ඊළඟට මේක ගෑවෙනකොට කන්ඩෙන්සර් එකේ තියෙන මේ charge එක ආපහු discharge වෙනවා. අතෑරෙනකොට ඒක charge වෙනවා. ඒ නිසා හැම වෙලේම මේ කන්ඩෙන්සර් එක charge වෙනවා discharge වෙනවා. මෙතන ස්පාර්ක් එක නතර වෙනවා. ස්පාර්ක් වෙන්නේ නැහැ. ස්පාර්ක් වෙන්නේ නැත්නම් උතන මේ contact points pitch වෙන්නේ නැතුව ඒවා මේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඉතින් ඔය ප්‍රැක්ටිකලි අවශ්‍ය වෙන දේවලු හැම රේඩියෝ වලට අදාළ නුනත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. දැන් ඊළඟට තව එකක් තියෙනවා time constant කියන. time constant කාල නියතය කියලා සිංහලෙන් කියනවා. time constant අන්න ඒකත් ගොඩක් වැදගත්. time constant කියන එක අපි සාමාන්‍යයෙන් මෙතන t අකුර පාවිච්චි කරනකොට time constant කියලා කියන්නේ දැන් ඔය විදිහට ඉන්ඩක්ටර් එකක් ගන්නත් පුළුවන්. මෙතන අපි හිතමු රෙසිස්ටර් එකකුයි කන්ඩෙන්සර් එකකුයි ගන්නත් පුළුවන්. ඕක සම්බන්ධ වෙනවා resistors and condensers ඊළඟට resistors and inductors. ඔය දෙකටම සම්බන්ධ වෙනවා මේ time constant කියන එක. දැන් අපි හිතමු රෙසිස්ටර් එකකුයි කන්ඩෙන්සර් එකකුයි අපි බැටරි එකට සම්බන්ධ කළා කියලා. එහෙම අපි R කියලා ගන්න මේක C කියලා ගන්න. ඔය දෙක ඔය විදිහට බැටරි එකට සම්බන්ධ කළොත් දැන් මේක ගාවපු හැටිය මෙතන වෝල්ටේජ් එකක් තියෙනවා. මේ දෙක අතර වෝල්ටේජ් එකක් තියෙනවා. ඒ වගේම ඒ මොහොතේදී විතරක් මේක හරහා ධාරාවක් යනවා. ඒක ගාවපු මොහොතේ විතරයි. මොකද මේ කන්ඩෙන්සර් එකක් හින්දා කන්ඩෙන්සර් එකේ charge වෙන්න යන්නේ කොහොම පොඩි මයික්‍රෝ සෙකන්ඩ්ස් ගණනක්නේ. ඒ මොහොතේදී මෙතන ධාරාවක් යනවා. දැන් ඔය යන කරන්ට් එක හින්දා ඒ කියන්නේ මෙතන අපිට තව එකක් ගන්න පුළුවන්. මෙතන ගනිමු වෝල්ටේජ් එක මෙන්න මෙතන තියෙනවා. මෙතන අපි වෝල්ට් මීටර එකක් දාලා වෝල්ටේජ් එක ගන්නවා. ඔය වෝල්ටේජ් එකයි කාලයයි අතර අපි graph එකක් ඇඳුවොත් වෝල්ටේජ් එකයි ටයිම් එකයි ඔය graph එක ඇඳුවොත් එහෙම මෙන්න මෙහෙම එකක් එනවා. මේක maximum current එක maximum මේ voltage එක max කියලා දාමු maximum voltage එක. දැන් ওই maximum voltage එක එන්න යම්කිසි කාලයක් ගත වෙනවනේ බොහොම පොඩි මයික්‍රෝ සෙකන්ඩ්ස් ගණනක් තමයි තියෙන්නේ. මේකේ මේ maximum value එකෙන් 63ක් යන්න ගත වෙන මේ කාලය ගත්තොත් අන්න ඒ කාලය අර time constant කියලා හඳුන්වන්නේ. උතන ඔය 63 ආවේ කොහොමද කියලා මෙතන මේ විස්තර කරන්න අමාරුයි. ඒක ටිකක් mathematical මේ analysis වලින් තමයි අරගෙන තියෙන්නේ. ඒක නිසා මේක ගැන මේ අහන්න එපා දැනට. මේ මතක තියාගන්න මේ විදියට maximum voltage එකට එන maximum voltage එකෙන් 63ක් වෙන්න ගත වන කාලය time constant හැටියට හඳුන්වනවා.
අන්න ඒක සමාන වෙනවා t මේක t කියලා ගත්තාම t සමාන වෙනවා තේරුම් ගන්න මේක යටේ ඔව් මේ පේනවා විජය ප්‍රශ්නේ. t සමාන පොඩ්ඩක් මේ ඔතනින් පල්ලෙහාට ලියන්න එපා විජය. හරි t සමාන rc වලට මෙතන r කියන එක ඕම් වලින් ගත්තා නම් c කියන එක ෆැරඩ් වලින් ගත්තා නම් t එන්නේ සෙකන්ඩ්ස් වලින් මෙතන ලියන්න t සමානයි rc මේක සෙකන්ඩ්ස් වලින් මෙතන ඕම්ස් වලින් මෙතන ෆැරඩ් වලින් ඒ විදිහට මේ යුනිට්ස් ඊළඟට ඕකම අපි මේක ස්විච් ඔන් කරනකොට මේක වෙන්නේ ස්විච් ඔෆ් කරන වෙලාවේදී එතකොටත් ඔය වගේම කියන්න පුළුවන් දැන් මේ වෝල්ටේජ් එක මෙතන තියෙන වෝල්ටේජ් එක බැහැගෙන යනවා මේම බැහැගෙන යනවා බිඳුවට ඒ බැහැගෙන යනකොටත් අරකමයි එන්නේ මේ 63ක් වෙන ටයිම් එක තමයි ඔය t කියන්නේ එතෙන්දි වෙන්නේ මෙන්න මේ වගේ 63ට ඒ කියන්නේ මේ ටික 37ක් වෙනවා මේක 63ක් වෙනවා 63කින් අඩුවීමට ගතම කාලය මේක 63ක් හරියට කියනනම් 63යි දශම දෙකක් වෙන්නේ ඉච්චර ඕනේ 63 කියලා මතක තියාගන්න තමයි ඇති ඒක ඕක ටයිම් කොන්ස්ටන්ට් එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ වාගේ සර්කිට් එකක ඒ වෙනස් වෙන ආකාරය මේකෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඔය වාගේම එකක් එනවා මේ කොයිල් එකකට. කොයිල් එකකුයි රෙසිස්ටර් එකකුයි අපි දැම්මනම් කොයිල් එකයි රෙසිස්ටර් එකයි. එහෙම දාලා මේකටත් ඔය ඒ වගේම බැටරියක් කනෙක්ට් කළා කියලා හිතන්න. බැටරියක් කනෙක්ට් කළා. දැන් උතෙන්දී අපිට මේ යන කරන්ට් එක පුළුවන් ගන්න. මේක යන කරන්ට් එක මෙතන අපි හිතමු ඇම්පියර් මීටර එකක් දැම්මා කියලා. එතකොට ඒ යන කරන්ට් එක වේරි වෙන විදිය. ඒකත් ওই විදියටමයි වෙන්නේ. ওই විදියටමයි ඉස්සෙල්ලා මේක ස්විච් ඔන් කරනකොට එකපාරට කරන්ට් එක වැඩි වේගන යනවා. වැඩි වේගන ගිහිල්ලා උපරිමාගයට එනවා. ඒ උපරිමාගයෙන් 63ක් වෙන්න ගත කරන කාලය තමයි මේ මෙතන ටයිම් කොන්ස්ටන්ට් එක වෙන්නේ. හැබැයි උතන වෙනසක් තියෙනවා. මේ වගේ වෙලාවකදී මේක මම ග්‍රාෆ් එකක් එතනම දාන්නම්. current I මෙතන මේ I max කියලා දාමු. maximum current එක ඒකෙන් 63 මේක තමයි 63ක් වෙන මේ රිපේර් වනේ. මේ විදිහට කරන්ට් එක වැඩි වේගෙන යනකොට ඒ උපරිමයෙන් 63ක් වෙන්න ගතවන කාලය. අන්න ඒක ටයිම් කොන්ස්ටන්ට් එක වෙනවා. හැබැයි මෙතෙන්දී ටයිම් කොන්ස්ටන්ට් එක මේ t සමාන වෙනවා L යට R. L යට R. මෙතන RC කියන එක. ඒතර උතනත් R කියන්නේ ඕම්ස් වලින් L කියන්නේ හෙන්රීස් වලින් T කියන්නේ සෙකන්ඩ්ස් වලින්. වෙලාවත් හරි නේද? මේක එතකොට මේ chapter එකේ දැන් chapter 2 වල අවශ්‍ය දේවල් ටික ඔක්කොම මේ මෙතන දැන් කෙරුණා. මේකේ මේ lessons වල තියෙන මේ diagram එකේ පොඩි වැරද්දක් තියෙනවා.
ඒක ඕනනම් මෙන්න මෙහෙම මම කියන්නම් මෙන්න මේ 2.19 කියන මේ රූපේ මේ රූපයේ C සහ D කියන එක C D කියන එක මේක මාර්ක් කරගන්න. මේ රූපේ C කියන එකට D කියලා දාන්න D කියන එකට C කියලා දාන්න. එතකොට මේකේ ලියලා තියෙන විස්තරේ හරියට ගැලපෙනවා. එතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා. පස්සේ ඒක මේ ඊළඟට අප්ඩේට් කරනකොට ඒක හරි ගස්සලා දාන්න. එහෙමනම් දැනට කරයි මොනවා හරි ඕකේ මේ ප්‍රශ්න තියෙනවනේ දැන් ඕකෙත් අන්තිමට අර ප්‍රශ්න ටිකක් තියෙනවා ප්‍රශ්න මම හිතන්නේ 11ක් වුණ දාලා තියෙනවා ඒවා ඔක්කොම වගේ බලන්න විසඳන්න පුළුවන්ද කියලා මොනවා හරි අමාරුකම් ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි පස්සේ එවනම් අහන්න ඊළඟට තියෙන්නේ chapter 3 වල ඒකට තියෙන්නේ reactants ඊළඟට reactants inductance impedance ඔන්න ඔය ටික තමයි ඒකේ තියෙන්නේ එමනම් දැනට නැත්නම් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න දැනට ඉන්නේ කී දෙනාද 4 දෙනා නේ ඔව් දැනට 4 දෙනා ඉන්නේ විජේ ගැටලුවක් නැහැ මොකද YouTube වලින් නෑරු කට්ටිය ඉන්නවා මොකද ඇහුන්නේ කෙනෙක් කිව්වා නෑ 4 නෙමෙයි තව ගොඩක් කට්ටිය ඉන්නවට පේන්නේ නැතුව ඇති අපිට මේ මට පේන 8 දෙනෙක් විතර පේනවා මට කමන්නේ ඕන කෙනෙකුට එහෙමනම් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න තව ටිකක් වෙලා අපි අර චැප්ටර් එක ඉවරනහම පොඩ්ඩක් ඒ ප්‍රශ්න ටික බැලුවා නම් බලලා ඉවරලා ඇටෙම්ප්ට් කළා නම් හොඳයි මොකද එතකොට ඒක පුරුදු වෙනවා මොකද ඕක කොච්චර අහගෙන හිටියත් ඔක හොඳට කොච්චර දුරට තේරුණාද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රශ්න වලට උත්තර දුන්නාමයි ඒ නිසා මෙතන මේ තියෙන ප්‍රශ්න 11ක් තියෙනවා ඒ හැම එකටම මේ උත්තර දෙන්න උත්තරෙත් මෙතන දාලා තියෙනවා මොනවා හරි අමාරුකමක් තියෙනවා නම් ඕන වෙලාවක අහන්න ඕන වෙලාවක මට මෙසේජ් එකක් දැම්මොත් කියලා දෙන්න අනිත් එක ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අර WhatsApp group එකේ හරි ප්‍රශ්න අහන්න පුළුවන් ඒ ගැටලුවක් ඕන වෙලාවක ඒ ප්‍රශ්න අහන්න මට එක දෙයක් මේ දැන් මතක් වුණේ මේ ඔය කන්ඩෙන්සර්ස් ගැන කන්ඩෙන්සර් වර්ගයක් කිව්වනේ. එතකොට තව එකක් තියෙනවා එක වර්ගයක් වෙරිකැප් ඩයෝඩ් කියලා. වෙරිකැප් ඩයෝඩ් මේක ඩයෝඩ් වලට සම්බන්ධ එකක් මේකේ මේ මේකේ සිම්බෝල් එක මෙහෙම එකක් තියෙනවා. සිම්බෝල් එක මෙන්න මෙහෙම එකක්. ඩයෝඩ් එකයි මේක. මේක ඇත්තටම මේ පුංචි මේ බොහොම පොඩි මෙන්න මේ වගේ කැරලක් හරියට පොඩි ඩයෝඩ් එකක් වගේ එකක්. ඇත්තටම මේක ඩයෝඩ් එකක් ඒ ස්විච් එකට හදපු එකක්. ඒ ඩයෝඩ් එකට දෙන වෝල්ටේජ් එක වෙනස් කරනකොට මේකේ කැපැසිටන්ස් එකක් තියෙනවා ඒක වෙනස් වෙනවා. මේකේ මේ දෙක අතර කැපැසිටන්ස් එකක් තියෙනවා. මේ කැපැසිටන්ස් එක වේරි වෙනවා මෙතෙන්ට දෙන වෝල්ටේජ් එක වෙනස් කරනවා. ඕක පස්සේ මේ රෙසොනන්ස් ගැන කියනකොට මම මේක විස්තරයක් කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න ඔය තව තියෙන ඩයෝඩ් జాතියක් තමයි ඕක. වේරියබල් ඩයෝඩ් වේරියබල් කැපැසිටර් එකක්. තව තියෙන කැපැසිටර් වර්ගයක් කියන්නත් පුළුවන් ඩයෝඩ් වර්ගයක් කියන්නත් පුළුවන්. ප්‍රශ්න මොකුත් නැත්නම් එහෙමනම් මෙතනින් අපි නතර කරමු. ඒ අතරතුර මොනවා හරි ඔය මේ ටිකක් ඔය ගැන කියවනකොට ප්‍රශ්න ඇති වුණොත් මට එක කෝල් එකක් දෙන්න නැත්නම් මෙසේජ් එකක් එවන්න WhatsApp වල හරි කොහොම හරි. තව විනාඩි 2ක් විතර
මීටින් එක තියල් මේ ඔන් කළා තියලා අපි ප්‍රශ්න නැත්තම් එන් කරමු. ඔව් ඔව් ඒක හොඳයි. අර වෙරිකැප් ඩයෝඩ් එක වගේ එක සාමාන්‍යව ඉස්සර දැනට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා හදපු equipment වල ටියුනින් වලට එහෙම පාවිච්චි කරලා නේද විජේ? ඔව් ඔව් ටීවී වල එහෙම ටීවී වල එක එක channels වලට මේ ඔය වෙරිකැප් ඩයෝඩ් එකක් දාලා ඒකේ රෙසොනන්ස් සර්කිට් එකේ තියෙන කොයිල් එකකුයි ඔය වෙරිකැප් ඩයෝඩ් එකයි ඒකට ඇප්ලයි කරලා තියෙනවා වෝල්ටේජ් එකක් ඒක ප්‍රීසෙට් එකක් කරකවලා වෝල්ටේජ් එක සෙට් කරනවා. එහෙම සෙට් කළා channel අර පරණ මං හිතන්නේ ඉස්සර තිබුණු ටීවී වල එක එක channels වලට බටන්ස් කීපයක් තියෙනවනේ 10ක් විතර තියෙනවා බලන්න. ඒ හැම බටන් එකේම තියෙනවා වෙනම ප්‍රීසෙට් එකක් කරකවන්න. ඒ කරකවල තමයි channel එක ටියුන් කරන්නේ. එතන වෙන්නේ අර වෙරිකැප් ඩයෝඩ් එකට එන වෝල්ටේජ් එක තමයි එතන වේරි කරන්නේ. එතකොට දැන් කාලේ වෙරිකැප් ඩයෝඩ් එච්චර පාවිච්චි වෙන්නේ නැහැ නේද? අලුත් රේඩියෝ වල හරි අලුත් ට්‍රාන්සියර් වල හරි ඒ තරමට දැන් පාවිච්චි වෙන්නේ නැති වගේ තමයි මම දැක්කේ. එහෙම දෙයක් තියෙනවද විජේ? දැන් තියෙනව මම හරියටම නම් දන්නේ නැහැ ඔක කොයි විදිහටද දැන් ඔය ගාක් ඔය ඩිජිටල් සිස්ටම් දැන් තියෙන්නේ. ඒ ඩිජිටල් සිස්ටම්ස් වල කොයි විදිහට තියෙනවද කියලා මම නම් එච්චර හොයලා බැලුවෙත් නෑ. දන්නේ නැහැ පොඩ්ඩක් මම හොයලා බලලා කියන්නම් පස්සේ. කටියට ප්‍රශ්න නැත්තම් අපි මීටින් එක එන්ඩ් කරනවා. නෑ එහෙනම් අපි ලබන ඉරිදාට රුවන් නැති වුණාට මේ පුළුවන් නේ. ඔව් තව වෙන මම වෙන මගේ අපිත් එක්ක කරපු වෙන කෙනෙක් ජොයින් වෙලා මීටින් එක ස්ටාර්ට් කරයි විජේ. හැබැයි කන්ඩක්ට් කරන පොඩ්ඩක් ඉවංක පොඩ්ඩක් මේ විජයට හෙල්ප් කරන්න. ඉස්සරහට යන්න අපේ එහෙනම් මම එන්ඩ් කරනවා විජේ. ඔව් හොඳයි එහෙනම්. හැමෝටම සුබ ඔව් සුබ රාත්‍රියක්.